සිරස FM ධර්මාසනය. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මාතා පුත්තෝ පිතා භාතා අය්‍යකාච්ච පුරේ අහුං යතා බුච්චම ජානන්තේ සංසරින් හං අනිබ්බිසං දිට්ඨෝ හිමේසෝ භගවා අන්තිමෝ යං සමුස්සයෝ වික්කීනෝ ජාති සංසාරෝ නත්ති ධානි පුනබ්භවෝති. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසර සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, අද දවසෙත් මේ පින්වුතුන් මේ සූදානම් වන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා එලි පෙහෙලි කරපු මේ බොහෝ අර්ථ ඇති බොහෝ පිළිසරණක් ඇති උතුම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ හද මඩලින් ප්‍රභව වෙලා ලෝකයට දායාද වෙච්ච උතුම් ධර්මයෙන් බිඳක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට. පින්වත්නි, මේ උතුම් ධර්මදේශනාව සඳහා ධර්මදේශනාවට මාතෘකා කළ මාතෘකා ගාථාව මාතා පුත්තෝ පිතා භාතා අය්‍යකාච පුරේ අහුං කියලා. මේ ලෝකයට පහළ වූ යම් ශ්‍රේෂ්ඨ මෞතුමියක් හිටියද ඒ ශ්‍රේෂ්ඨම මෞතුමිය මහා මායාව ගැන නෙමෙයි, මහා මායාවගේ කුසෙහි උපන් බිලිඳව සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේව අද්දකින් අල්ල කැතකුණු අතගාල තමන්ගේ ලයේ එරිච්ච කිරිටික පොවලා හදන්න තරම් වාසනාවන්ත වුණු භාග්‍යවන්ත වුණු මේ ලෝකයට පහළ වෙච්ච මව්වරුන් අතර ශ්‍රේෂ්ඨම මාතාවක් බවට පත්වෙච්ච මහා ප්‍රජාපති ගෞතමී මහරහත් මෙහෙණින් වහන්සේගේ මුවින් පිට වෙච්ච පුදුමාකාර උදාහරණ ගාතාවක්. පින්වත්නි, අද දවසේ මම මේ ගාථාරත්නය ධර්මදේශනාවට මාතෘකා කරන්න බලපාපු කරුණු කිහිපයක් තියෙනවා. ඒ තමයි ලක්දිව පුරාවටම මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරය දේශනා කරගෙන යන අපිට අහන්න දකින්න ලැබෙන හරීම ඛේදජනක ප්‍රවෘත්තියක් තමයි මේ ධර්මයේ අහන සමහර තරුණ දරුවන්, විශේෂයෙන්ම ධර්මයට ලැබි ධර්මයට සිත් ඇති දරුවන් ධර්මයට යොමු වීමත් සමගම නෙක්ඛම්මයට සිත්බර වීමත් සමගම ප්‍රවෘජා භූමිය වැනි මේ ക്ഷേම භූමිය පිළිබඳව අපේක්ෂාවක් දල්ව ගන්නවා. හැබැයි වර්තමානයේ මේ සමාජ රැල්ලට ගහගෙන යන සමාජය ඇතුලේ සමාජ වාතාවරණයක්, සමාජ පසුබිමක් බලාපොරොත්තු වෙන අහිංසක දෙමව්පියන් නිසාද මන් දන්නේ නැහැ. ඔවුන්ව සාධාරණීකරණය කරගන්න නිසාද මම දන්නේ නැහැ. කුමක් හෝ හේතුවක් නිසා බොහෝ දෙනෙක් හරීම කලකිරීම සහගත සිත් ඇතිව ජීවිතේ වාසය කරනවා. ඉතින් එවැනි අම්මල තාත්තල එවැනි දරුවන්ට මේ ප්‍රජාපති ගෞතමී දේවියගේ චරිත කතාව, ජීවිත කතාව අකුරක් පාසා ගන්න දේවල් බොහෝමයක් තියෙන බව දැක්ක නිසා කල්පනා කළා සිරස FM ධර්මාසනය හරහා සෑම බ්‍රහස්පතින්දාවකම දිගෑරෙන මේ උතුම් ධර්මදේශනා මාලාවේ අද දවස මේ මහා ප්‍රජාපති ගෞතමී දේවියගේ උත්තරීතර කැපකිරීම ගැන මව් කෙනෙක්ට මේ ලෝකයේ කරන්න පුළුවන් යම් ශ්‍රේෂ්ඨතම දායාදයක් තියෙනවා නම් තමන්ගේ දරුවෙක්ට ආදරය කරන අම්මෙක් තාත්තෙක් තමන්ගේ දරුවෙක් වෙනුවෙන් ජීවිතේ කැප කරන්න පුළුවන් තැනක් තියනවද? ඒ තැන පිළිබඳව කරුණු කාරණා සහිතව විස්තර කරලා දෙන්න. පින්වත්නි, මේ මහා ප්‍රජාපති ගෞතමිය කියන දේවිය මහා පුදුමාකාර දේවියක්. මේ උත්තමාවිය මහා මායාවගේ එකකුසුපන් සහෝදරිය අංජන රජතුමාට දාව එදා උමේ මනුෂ්‍ය ලෝකෙට උප්පත්තිය ලැබපු වෙලාවේ බොහෝ ප්‍රජාවන්ට ස්වාමී වෙනවයි කියලා දැක්ක නිසා නැකත් කරුවන් විසින් බොහෝ ප්‍රජාවකට පති වෙන බව දැකලා ප්‍රජාපති කියන නාමය තිබ්බා. මහා මායාවට උපන් දරුවත් සක්විති රාජ්‍ය සම්පත්තිය විඳින්න තරම් පිනැත්තෙක් කියලා දකින නැකත් කරුවන් මහා ප්‍රජාපතියට දහව උපන් දරුවත් ඒකාන්තයෙන්ම සක්විති රාජ්‍යත්වයට පත්වෙන්න සුදුසුකම් ලබන දරුවෙක් බවට සිහිපත් කළා. මෙන්න මේ කාරණා ගැලපෙච්ච නිසා
සුද්ධෝදන රජතුමා මහා මායා දේවියත් ප්‍රජාපති දේවියත් දෙදෙනාවම එකවර සරණ පාවා ගත්තා. අගමෙහෙසිය කියන තැනට මහා මායාව පත් කරගෙන ප්‍රජාපති දේවියවත් භාර්යාවක් බවට පත් කරගෙන සිටිය මේ සුද්ධෝදන රජතුමා ඔය පිංගතුල දන්න විදිහටම මහා මායාවගේ කුසින් මේ ලෝකයට ඉපදුනා අපගේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ. එදා ලුම්බිනි සල්ලුයනදී අපමණ දෙව් බමුන්ගේ සාදුකාර මැද්දේ ලෝකයට පියමැන්න සිද්ධාර්ථ බෝසතුන් අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්තිමා ජාති නත්ති දහනි පුනබ්බවෝ කියලා අභිහිත සිංහනාදයක් කරලා ජීවිතය අවසන් කරන සංසාරයේ කෙලවර කරන ආත්ම භාවය ලද්දෙමී සිංහනාද කරලා ගර්ජනා කරලා දින 7ක් යන්නට මත්තෙන් ධර්මතාවයක් විදියට මහා මායාවට මනුෂ්‍ය කය අතහැරලා දාලා තවතිසාවට වැඩම කරන්න සිද්ධ වුණා. මෙතනින් එහාට සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේව හදා වඩා ගන්නට දෙන්නේ කාටද කියලා සුද්ධෝදන රජතුමා පමණක් විට කල්පනා කරන්නට ඇති. නමුත් අපමණ දාරක ස්නේහයෙන් වෙලිලා ගිය මහ ප්‍රජාපතිය සිද්ධාර්ථ කුමාරයව දකිද්දී පපුව කොයිතරම් මුණුණාද කියනවා නම් තමන්ගේ දරුවව කිරිමව්වරුන්ට බාර දීලා නන්ද වෙනුවෙන් එරිච්ච කිරි ටික තමන්ගේ ලයේ හොවාගෙන සිද්ධාර්ථට පොවන්න තරම් ප්‍රජාපතිය සිද්ධාර්ථ ගැන පුදුම කරුණාවක් ආදරයක් ලෙන්ගතුකමක් උපදවා ගත්තා. මෙතන තියෙනවා අපේ අම්මලට ගන්න පුළුවන් හරියම ලස්සන ආදර්ශයක්. අද අපේ අම්මලා දාර්ක ස්නේහය කියලා තමන්ගේ කුසින් ඉපදිච්ච දරුවාව පෝෂණය කිරීමේ තමන්ගේ කුසින් ඉපදිච්ච දරුවාව ලොකු කිරීමෙහි උස්මහත් කිරීමෙහි පුදුම ආත්මාර්ථකාමී කුහක ලෝභ ගුණමක ජීවිත ගත කරනවා. හැබැයි මේ මහා ප්‍රජාපති ගෞතමී දේවියගේ මව් පදවිය බලන්ඩ මේ උත්තමාවියගේ මව් සෙනෙහස බලන්ඩ මේ උත්තමාවිය දැනගෙන හිටියේ නෑ මේ ලෞතුරු බුදු වෙන්න පහළ වෙච්ච උතුමෙක් කියලා නම් මගේ අක්කගේ දරුවා මේ පුංචි කිරි කැටි බිලිඳා මම කිරි නුදුන්නොත් කවුරු දෙන්නද කියලා කල්පනා කරමින් සිද්ධාර්ථව තමන්ගේ ලයේ හොවාගෙන කිරි දුන්න මේ අම්මා කොයි තරම් වාසනාවන්ත වුණාද සිද්ධාර්ථ කුමාරයාගේ කටින් අම්මේ කියන වචනය අහන්න. බුදු පුතෙක් අම්මේ කියන අම්මා කෙනෙක් වෙන්න ඔබට කවදා හරි දවසක පුළුවන් වුණොත් බුදු පුතෙක්ගේ කටින් හදවත ඇතුලෙන් අම්මා කියන වචනය කවදා හරි දවසක ඔබට ඇහුණොත් ඔබේ ගතසිත කොයිතරම් සලිත වෙයිද. මේ භද්‍ර කල්පේ පහළ වෙච්ච 4 වෙනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ අම්මා කියලා තමන්ව වදපු අම්මව අතහැරලා තවත් එක අම්මා කෙනෙකුට කිව්වනම් ඒ මහා ප්‍රජාපතිය විතරයි. යශෝදරාව ප්‍රජාපතිය විසින් සිද්ධාර්ථ කුමාරයාට පාවල දෙන්නේ පාරමී පුරාගෙන එන මේ උත්තමාවිය මේ උත්තමයාට සරණ පාවා නොදී වෙනත් කාට සරණ පාවා දෙන්නද කියලා සමහරක් විට ඇතුලාන්තයෙන් ඇතිවෙච්ච සංසාරගත බැඳීම නිසා වෙන්නේ නැති සංසාරික බැඳීමේ බලවත්කම මේ පින්වන්ත දෙමව්පියන්ගේ හද පතුලට කොච්චර දැනෙනවද බලන්න. යශෝදරාවම ගෙනල්ලා සංසාරේ පාරමී පුරපු උත්තමාවියම දැකලා හරියටම තමන්ගේ පුත්‍රයාට ගැලපෙන බිරිඳ කවුද කියලා සොයාගෙන ඉතාම කැමැත්තෙන් සරණ පාවා දෙන්නට තරම් මේ මහා ප්‍රජාපතියට සිද්ධාර්ථ කුමාරයාගේ භවගාමී ගමනම ස්පර්ශ වෙච්ච පුදුමාකාර ලෙන්ගතුකමක් බැඳීමක් තිබ්බා කියන එක හරිම පුදුමයි පින්වත්නි. පාරමී පුරාගෙන ආපු උතුමන් වහන්සේලා ළඟ ඉද්දී කිසිම වෙලාවක මේ පාරමී පුරපු උතුමන් වහන්සේලාව දැක දැක යන්න තියෙන ගමනක් දැක දැක කිසිම වෙලාවක මගේ පින්වත්නි වෙනත් පැත්තකට නම් ඇදලා දැම්මේ නැහැ. අද නම් අපේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් Tamanගේ දුවෙක් පුතෙක් ඥාතියෙක් හිත මිත්‍රාදීෙක් පැවිදි වෙන්නම් කියලා කිව්වත් මේ දුවට පුතාට ඥාති හිත මිත්‍රාදීන්ට පවා මේවට වාරණ දාලා සංසාර ජීවිතය අතරමං කරනවා විනා කිසිම දවසක සංසාර විමුක්තිය ලැබෙන ක්‍රමවේදයකට යොමු කරනවාද කියලා කල්පනා කරලා බැලුවොත් හරිම කලාතුරකින් බුද්ධ ශාසනයේ දුර්ලභත්වය ක්‍රමයෙන් ගෙවිගෙන යන බුද්ධ ශාසනය වේගයෙන් වේකලා යන බුද්ධ ශාසනයේ හරය දැකලා ඊට අවස්ථාව උදා කරන අම්මල තාත්තල නම් හරිම අතලොස්සයි ජීවිතේ ඉන්නේ. පින්වත්නි මේ මහා ප්‍රජාපතිය කොයිතරම් වාසනාවන්ත අම්ම කෙනෙක්ද කියනවා නම් සංසාර ජීවිතේ බොහෝ කාලයක් අසංකේය කල්ප ලක්ෂයක් පුරාවට පුරාග්නන පාරමී අතර අවසන්නාත්ම භාවයයි මෙලෙස බුද්ධත්වයට පත්වෙන්න ඉන්න රන් කඳක් අද්දකට අරගෙන පෝෂණය කරන්න තරම් පිනැත්තියක් බවට පත් වුණේ. මගේ පින්වත්නි ඔබ හිතලා බලන්න සංසාර ජීවිතේ ගෙවාගෙන යද්දි හරි
ඔබට අවස්ථාව ලැබුණොත් ඔබේ අත්දකින් බෝසතාණන් වහන්සේ නමකට අපෝපස්ථාන කරන්න මතු බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන යම් පින්බර කුමරුවෙක්ට යම් පින්බර පුතණුවෙක්ට යම් පින්බර ස්වාමින් වහන්සේ නමකට ඔබට ඔබේ දෑතින් අපෝපස්ථානයක් කරන්න ලැබුණොත් ඔබ කොච්චර සතුටු වෙනවද ඔබට කොච්චර සතුටක්ද ඒ ගුණවන්තයන් ඒ උත්තමයන් ඇසුරු කිරීම ගැන කවර කතාද සිහි කිරීම මාත්‍රෙන් හිත කොච්චර සැනසෙනවද 20 අසංකේය කල්ප ලක්ෂයකටත් වඩා පාරමී පුරාගෙන ඇවිල්ලා වාසනා සහිතව ක්ලේශයන් ප්‍රහාණය කරන්න ඉපදිච්ච පශ්චිම භවික සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්වාත්ම භාවය පෝෂණය කරන්න තරම් එක්තරා විදිහකට මට හිතෙනවා මහා මායාවගේ දෑතවත් ඒ තරම් පින් කරලා තිබ්බේ නෑ නේද ප්‍රජාපතිය නම් කොයි තරම් පින් කරාද මේ රන්වන් සිරුර අතින් අතගාලා මේ කිරි කැටියට කවලා තමන්ගේ ලයේ එරිච්ච කිරි ටික පවන්න තරම් ප්‍රජාපතිය කොයි තරම් පින් කරන්නට ඇද්ද ප්‍රජාවකට ස්වාමියා වෙනවා කියලා නැකත් කරුවන් නම් දාලා ප්‍රජාපති කියන නම දැම්මේ මේකයි මේ උත්තමාවිය සංසාර ජීවිතේ කෙලවර කරගන්න සුද්ධෝදන රජතුමාගේ මරණයෙන් මත්තේ සුද්ධෝදන රජතුමාගේ ස්කන්ධවල අභාවයෙන් පස්සේ සම්මා සම්බුද්ධ ශාසනයට එන්න එක වෙලාවක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා අහනවා ඒ වෙලාවේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ සක්කේසු විහෙරති කපිලවත්තුස්මින් නීග්‍රෝධාරාමයේ කියලා සිහිපත් කරලා තියෙනවා කපිලවත්තුවේ තිබ්බ නීග්‍රෝධාරාමයේ තමයි ජීවත් වුනේ මේ වෙලාවේ මහා ප්‍රජාපති ගෞතමිය භාග්‍යවතුන් වහන්සේ ළඟට එළඹිලා අහනවා සාදු භන්තේ ලබහිය මාතු ගාමෝ තථාගතප්ප වෙහෙදිතේ ධම්ම විනයේ අගාරස්මා අනගාරියං පබ්බජන්ති ස්වාමීනි තථාගතයන්න් වහන්සේ වදාළ දහම් විනය ඇති මේ සසුනේහි ස්ත්‍රියටත් ගිහිගෙයින් නික්ම පැවිද්ද ලබා ගන්න පුළුවන් නම් ඒක මැනවෙයි කියලා ඉල්ලීමක් කළා. භාග්‍යවතුන් වහන්සේ මේ වෙලාවේ මේ ඉල්ලීමට ඇහුම්කන් දෙන්නේ නැහැ. හේතුව තමයි මහා කරුණාවෙන් වර්තමානය අනාගතය අතීතය ප්‍රත්‍යවේක්ෂා කරලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බොහෝම කරුණාවෙන් මේ ඉල්ලීම පළවෙනි වර ප්‍රතික්ෂේප කරනවා. අලං ගෞතමී මාතේ රුච්චි මාතුගා මස්ස තථාගතප්ප වේදිතේ ධම්ම විනයේ අගාරස්මාන ගහරියම් පබ්බජා ගෞතමිය තථාගතයන්න් වහන්සේ දැනෙලි පෙහෙලි කර ශාසනයෙහි තවමත් ඔබට මහාන වෙන්නට කාලිය නෙමෙයි ගෞතමී දැන්ම ඔබට පැවිද්ද රිසි නොවේවා කියලා සිහිපත් කළා. ප්‍රජාපතිය දෙවනි වාරයේත් මේ ඉල්ලීම කරනවා දෙවනි වාරයේත් ප්‍රතික්ෂේප වෙනවා තුන්වෙනි වාරයේත් ඉල්ලීම කරනවා තුන්වෙනි වාරයේත් ප්‍රතික්ෂේප කළා. පහන් වූ සිතින් කඳුළු පිරිදෙනතින් අනේ මගේ බලාපොරොත්තු ඉෂ්ට වුණේ නෑ නේද කියලා නැවත වාරයක් භාග්‍යතුන් වහන්සේව පැදකුණු කොට එතනින් නික්ම ගියා කියලා සිහිපත් කරනවා. මේ වෙලාවේ ප්‍රජාපතිය මාලිගාවට යන්න ඇති. මාලිගාවට ගිහිල්ලා මාලිගාවේ තවත් කෙනෙක් ඉන්නවා මේ වගේම ප්‍රවෘජාව බලාගෙන සංසාර ජීවිතේ පාරමී පුරපු උත්තමාවිය. ඒ තමයි ප්‍රජාපතියගේ මේ ආත්ම භාවයේ ලේලිය යශෝදරා දෙවිය. සමහරක් විට යශෝදරාත් ප්‍රජාපතිත් මේ පිළිබඳව කතා කරන්නට ඇති කල්පනා කරන්න ඇති අපටත් මේ ශාසනයේ ප්‍රවෘජාව නම් මහා කාරුණිකයන්න් වහන්සේ ඒකාන්තයෙන්ම ලබා දෙයි කියන බලාපොරොත්තුවෙන් මුරණ්ඩුව නම් නෙමෙයි පින්වත්නි. කිසිම දවසක සංසාර ජීවිතයේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ වචනයවත් ඉක්මවපු නැති යශෝදරා කිසිම දවසක වචනේ ඉක්මවපු නැති ප්‍රජාපතිය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ වචනය නම් ඉක්මවයිද? අපි මේ රජ ඇඳුම් මැදගෙන ආභරණ පැළඳගෙන ඉල්ලන පැවිද්දෙන් පළක් නැත. අපි දු කසාවත් හැඳ කේසච්ඡේදනය කොට මේ පැවිද්දට සුදුසු විදියට හැසිරීමෙන් අනතුරුව මේ පැවිද්ද ආයාචනා කරමුයි කියලා සිහිපත් කළා. දෙවනි වර ආනන්ද ස්වාමින් වහන්සේගේ ඉල්ලීමත් එක්ක අෂ්ටගරු ධර්ම සමාදානයෙන් උපසම්පදාවට පත්වෙච්ච මේ මහා ප්‍රජාපතිය බලන්න බුදු පුතෙක් ලෝකෙට බිහි කරපු අම්ම කෙනෙක් ලබන මහා පිළිසරණ පළමුවෙනි කාන්තාව බුද්ධ ශාසනයට ඇතුළු වෙච්ච ප්‍රථම භික්ෂුණිය විදිහට අෂ්ටගරු ධර්ම පිළිගැනීමෙන්ම බුදුරජාණන් වහන්සේගෙන්ම ලැබපු උපසම්පදාව ලැබපු භික්ෂුණිය බවට පත් වුණා. වැඩිමහල්ම භික්ෂුණිය නිසා පසු කාලෙකදී චිර රාත්‍රඥ භික්ෂුණීන් වහන්සේලා අතර අග්‍රස්ථානීය ලබන්න පවා මේ මහා ප්‍රජාපතියට පුළුවන්කම ලැබුණා. තමන් එක් වෙලාවක භික්ෂුණීන් වහන්සේලාගේ නොයෙක් ගැටලු වෙනකොට විනය පිටකයේ භික්ඛුණී කන්දකයේ පුරාවටම තියෙනවා චූලවග්ගපාළියේ මේ ප්‍රජාපතිය ඇවිල්ලා හරීම උපේක්ෂාවෙන් හරීම කරුණාවෙන් හරීම සත්පුරුෂව තමන්ගේ
කල්යාණ මිත්‍ර භික්ෂුණීන් වහන්සේලාගේ ගැටලු බුදුරජාණන් වහන්සේ ගාව පිරිසිදු කරගත්ත හැටි. පින්වත්නි, මේ මහා ප්‍රජාපති ගෞතමී දේවිය ලොවට පහනක් වගේ ලෝකයට පහළ වෙච්ච වේනෙය්‍ය ජන දමනයෙහි සාරථී බඳු වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ බෝසත් කල සුළු මව වෙලා වැඩවාසය කරමින් අවසානයේදී භික්ෂුණීන් වහන්සේලාගේ අතරට ඇවිල්ලා මහරහත් භාවයට පවා පත්වෙන්න තරම් පෙරපින් තිබ්බ උතුමෙක් බවට පත් වුණා. එක වෙලාවක මේ උත්තමාවිය කල්පනා කරනවා, මම බුදුරජාණන් වහන්සේගේ හෝ සාරිපුත්‍ර මොග්ගල්ලාන යන අගසව් දෙනම වහන්සේලාගේ හෝ රාහුල මහරහතන් වහන්සේගේ හෝ ආනන්ද මහරහතන් වහන්සේගේ හෝ නන්ද මහරහතන් වහන්සේගේ හෝ පිරිනිවන දකින්නට නොලබෙන්නෙක් බවට පත්වෙමි. බුදුරජාණන් වහන්සේගේද අගසව් දෙනමගේද මහා කාශ්‍යප ආනන්ද නන්ද රාහුල යන මේ ශ්‍රව්වන්ගේද පරිනිර්වාණයට කලින්ම මම ආයු සංස්කාරය හැර නිවනට යන්නේ කියලා කල්පනා කළා. කල්පනා කරලා තමන් සමගම ප්‍රවෘජ්ජහා භූමියට පත්වෙච්ච 500ක් භික්ෂුණීන් වහන්සේලාත් අරගෙන ආයු සංස්කාරය අතහරින වෙලාවේ භූමි චාලෝ තදාසි නාදිතා දේව දුන්දුභි භූමි කම්පාවක් ඇති වුණයි කියලා සිහිපත් කරනවා. දිව්‍ය බෙරනාද වුණා කියලා සිහිපත් කරනවා. භික්ෂුණීන් වහන්සේලාගේ අසපුවෙහි ඒ වෙලාවේ අදුග්‍රහිත භාවයට පත්වෙනා හිටපු ශෝකයෙන් පෙළිච්ච දෙවිවරු දුක් වෙලා හඬන්න පටන් ගත්ත කියලා සිහිපත් කරනවා. ප්‍රජාපතිය තමන් සාක්ෂාත් කරගත්තු නිර්වාණ ධාතුවේ සුවසේම නිවෙන්නට හිතාගෙන කිසිදු කඳුලක් මායිම් නොකර තමන් වහන්සේගේ ළඟ වැඩ හිටපු සහෝදර භික්ෂුණීන් වහන්සේලා අඩනකොට සිහිපත් කරනවා. බොහෝ කාලයක ඉඳන් මන් විසින් යමක් කල්පනා කරා නම්, මා විසින් යමක් ප්‍රාර්ථනා කරා නම් අද තමයි ඒක සමෘද්ධ භාවයට පත් වෙන්නේ. මේක සන්තෝෂ වෙන්න කාලයේ මිසක් දරුවනි නුඹලාගේ කඳුළු හෙලීමෙන් කවර ප්‍රයෝජනද කියලා ඇහුවා. මං කෙරෙහි දයාවක් ඇත්නම්, මං කෙරෙහි කෙලෙහි ගුණයක් ඇත්නම් නුඹලත් මේ සසුනෙහි පැවැත්ම පිණිස මාව විශ්වාස කරලා මගේ පුතණුවන් වහන්සේ දුන්නු මේ ශාසනය පිළිබඳව ආශාවෙන් කල්පනාවෙන් කටයුතු කරන සේක්වා කියලා අවසන් වාරයට ඉල්ලීමක් කරලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගාවට එළඹෙනවා. බුදුරජාණන් වහන්සේ ගාවට එළඹිලා සුගතයන් වහන්සේ, මම ඔබ වහන්සේගේ අම්මා, අහං තේ සුගත තේ මාතා ත්වංච වීර පිතා, මම ස්වාමීනි මං ඔබ වහන්සේව හදපු අම්මා, හැබැයි ස්වාමීනි ඔබ වහන්සේ තමයි ප්‍රජාපති ගෞතමී මහරහත් මෙහෙණින් වහන්සේ කියන මා විපැද්දුවේ. මගේ අරහත් මාර්ග ඥානී පැද්දවීමේ පියතුමා ඔබ වහන්සේය. මං ඔබ වහන්සේගේ අම්ම බව ඇත්ත. හැබැයි සත්‍යවාදීවම බැලුවොත් ඔබ වහන්සේ තමයි මගේ තාත්තයි කියලා සිහිපත් කළා. ඔබ වහන්සේ විසින් මට සද්ධම්ම සුඛ දෝනාත ස්වාමීනි, ඔබ වහන්සේ මට මේ සද්ධර්මයේ නැමැති සුවේ දුන්න ස්වාමීනි. ස්වාමීනි මං ඔබ වහන්සේගේ රූපය පෝෂණය කරන්න යම් උදව්වක් කළා තමයි ස්වාමීනි. හැබැයි මාගේ ධර්ම ශරීරය පෝෂණය කරන්න ඔබ වහන්සේ කොයි තරම්නම් මා වෙනුවෙන් කැපකිරීම කරාද ස්වාමීනි. මං ඔබ වහන්සේගේ රූපය වර්ධනය කළාට ඔබ වහන්සේ මගේ ධර්ම ශරීරය වර්ධනය කළා. ස්වාමීනි මම ඔබ වහන්සේට පුංචි කාලේ කිරි දීලා මොහොතක් ඔබ වහන්සේගේ කුසගින්න සංසිඳුව ස්වාමීනි. ඔබ වහන්සේ මට ධර්මයේ නැමැති කිරි ටික පොවලා සංසාරේම තිබ්බ සංසාරගින්න සංසිඳුව ස්වාමීනි. ආශ්චර්යයි. මහා මුනීන්ද්‍රයන් වහන්සේ, මගේ පුතණුවන් වහන්සේ, ඔබ වහන්සේව හැදුව මට, ඔබ වහන්සේව රැක්ක මට ඔබ වහන්සේ කිසි දවසක ණය නෑ මගේ ස්වාමීනි. අනිත් පැත්තට හැරලා කියනවා, පුතුන් ලබන්නට කැමති යම් මෞතුමියක් වෙත්නම් සිද්ධාර්ථ වැනි පුතුණුවන්ම ලැබේවා. සංසාර ජීවිතය අතරමං කරවන නෙමෙයි, සංසාර ජීවිතේ කාම සැප පස්සේ දුවවන නෙමෙයි, සංසාර ජීවිතේ කාම සැපෙන් වෙන් වෙලා යම් ස්ථීර වූ සැනසීමක් ලබා ගන්න පුළුවන් තැනකට පාර පෙන්නපු මගේ භාග්‍යවත් පුතුණුවන් දෙහා බලන්ට මේ වගේ පුතෙක්ම සසරත් ස්ත්‍රීන් ලැබනවා නම් ලබත්වා කියලා ප්‍රාර්ථනා කරා. පින්වත්නි, මන්දාතු කියලා රජ කෙනෙක් හිටියා. මේ මන්දාතු කියන රජතුමාට නැතිවෙච්ච කාම සම්පත්තියක් නම් නැහැ. අවුරුදු 84000ක් කුමාර කාලය, 84000ක් යුව රජු කාලය, 84000ක් රාජ්‍ය කාලය විතරක් නෙමෙයි සක්‍ර සම්පත්තිය පවා විඳලාවයි කියලා සිහිපත් කරනවා. මන්දාතු රජතුමාගේ අම්මත් ස්වාමීනි තාමත් භවසාගරේ ඇලිච්ච කෙනෙක්, ගැලිච්ච කෙනෙක්. හැබැයි මගේ පුතණුවාණන් වහන්සේ නිම්මුගාහං තයා පුත්ත තාරිතහ භවසාගරා, මගේ පුතණුවන් වහන්සේ ඔබ වහන්සේ විසින් මාව මන්දාතු රජතුමාගේ අම්මලා වගේ සංසාර ජීවිතයේ අතරමං කරේ නෑ ස්වාමීනි. ඔබ වහන්සේ විසින් මාව
මේ භව සයුරෙන් ඈතර කරන ලද්දාය ස්වාමීනි ආශ්චර්යයක් ස්වාමීනි කිව්වා. බලන්න පින්වත්නි අද අම්මලට තාත්තලට ලැබිලා ඉන්න දරුවෝ ඒ දරුවෝ තමන්ගේ අම්මවත් තාත්තවත් සංසාරේ මුලා කරනවා මිසක් කාමයන්ගේ අලවනවා මිසක් සංසාර ජීවිතේ දුක් විඳින්න වෙන පැත්තකට පාර කපලා තියනවා මිසක් සංසාර ජීවිතේ අසරණ වෙන්න පිළිසරණක් නැති පැත්තකට පාර කපලා තියනවා මිසක් කොයි දරුවද අපේ අම්මව සංසාර ජීවිතෙන් ඈතර කරවන්න ඕනි කියලා කල්පනා කරන්නේ. පින්වත්නි ප්‍රාර්ථනා කරන්න යම් ස්ත්‍රියක් පුතුන් ලබන සුළු වේනම් සිද්ධාර්ථ බෝසතුන් වගේ මහා ආශ්චර්යයක් තියෙන පුතෙක් ලබත්වා කියලා කතාවක් නෙමෙයි මේ කියන්නේ. භව සාගරේ අතරමං නොකරන භව සයුරින් ඈතර කරවන සද්ධර්මලාභය ලබා දෙන උතුම් පුතණු වරුන් මට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න මගේ පින්වත්නි ප්‍රජාපති ගෞතමිය කියනවා ස්වාමීනි ස්ත්‍රියක්ට රජතුමාගේ බිරිඳය රජතුමාගේ අම්මය කියන කතාව හරි ලේසියෙන් ලබන්න පුළුවන් ස්වාමීනි. බලන්න පින්වත්නි රජ කෙනෙක්ගේ අම්මා වෙනවා කියන එක සංසාර ජීවිතේ ඒ තරම් දුර්ලභ එකක් නෙමෙයි. හැබැයි බුද්ධ මාතා තියං නාමං ඒතං පරම දුර්ලභං ස්වාමීනි. යමෙකුට බුද්ධ මාතාව කියන නාමය අහන්න ලැබෙනවා නම් මෙන්න මේ ස්වාමින් වහන්සේගේ අම්මයි කියලා අහන්න ලැබෙනවා නම් ඒ අම්මම කොච්චර සන්තෝෂයටපත් වෙනවද හිතන්න මගේ පින්වත්නි. රජ කෙනෙක්ගේ අම්මා කිව්වා වගේද බුදු කෙනෙක්ගේ අම්මා කිව්වොත් මගේ පින්වත්නි ඔබ නිකන් හිතන්න එක බුදු පුතුන් වහන්සේ නමක් තමන්ගේ මුඛයෙන් තමන්ගේ අම්මට අම්මා කියනවට අමතරව තවත් කවුරු හරි අම්මා කෙනෙක්ට මගේ අම්මේ කියලා කිව්වොත් ඒ අම්මගේ කොච්චර සිත සලිත වෙයිද කොච්චර ගත සලිත වෙයිද බුදු පුතුන් වහන්සේ නමකගෙන් අම්මා කියන වචනේ අහන්න. පින්වත්නි මේ ප්‍රජාපති කියලා කියන්නේ පොන්චි පහේ කෙනෙක් නෙමෙයි මගේ පින්වත්නි. බුද්ධ මාතා කියලා ඉසහිපත් කළේ මගේ පින්වත්නි බෝසතාණන් වහන්සේගේ කය පෝෂණය කරපු මේ උත්තමාවිය මෙතනටත් ඇවිල්ලා මාගේ පුතණුවන් වහන්සේ කියලා මතක් කරන්නේ හරීම සෙනෙහසින් මගේ පින්වත්නි. එක වෙලාවක මේ ප්‍රජාපතිය කියනවා ස්වාමීනි ඔබ වහන්සේගේ රූපය දැකලා මට ඇතිවීමක් නම් නෑ ස්වාමීනි. ස්වාමීනි ඔබ වහන්සේගේ ශබ්දය අහලා මට ඇතිවීමක් නම් නෑ ස්වාමීනි. හැබැයි ඒක තණ්හා දිට්ඨි මානෙන් නෙමෙයි ස්වාමීනි. ධර්මයේ මනසිකාරය කරන මටයි ඒ හැඟීම එන්නේ ස්වාමීනි කියලා සිහිපත් කළා. පින්වත්නි අවසාන වතාවට මහා ප්‍රජාපති ගෞතමී දේවිය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සමීපයේ හරි අපූර්ව ඉල්ලීමක් කරනවා ස්වාමීනි. මගේ පුතණුවන් වහන්සේ බේරයන් වහන්සේ මහා මුනීන්ද්‍රයන් වහන්සේ මං විසින් යමක් ප්‍රාර්ථනා කරනවා නම් ඔබ වහන්සේ මා විසින් ප්‍රාර්ථනා කර සියලු දේවල් මට දුන්නා. කුදු වූ මහත් වූ සියලු පැතුම් මගේ ප්‍රනිදි සියලුම දේවල් ඔබ වහන්සේ නිසා තමයි මට පූර්ණේ කරගන්න පුළුවන් උනේ ස්වාමීනි මම දැන් නිර්වාණයට වඩින්න කැමැත්තෙන් ඉන්නවා ස්වාමීනි මට පිරිනිවන් වඩින්න අනුදැන වදාරන්න අවසර ලබා දෙන්නයි කියලා සිහිපත් කරනවා ස්වාමීනි. චක්‍ර අංකුස දජ කියන මේ ලකුණු වලින් ගැවසීගත් පියුමක් වගේ වෙච්ච තාම මොලොක් භාවයට පත්වෙච්ච ඔබ වහන්සේගේ ශ්‍රී පතුල් දික් කරන්න ස්වාමීනි. පුත්‍ර ප්‍රේමයෙන් යුතුව කියලා සිහිපත් කරලා තියෙන්නේ පසාරේහි පනාමන්තේ කරිස්සං පුත්ත උත්තමේ. පුත්‍ර ප්‍රේමයෙන් යුතුව ස්වාමීනි මං ඔබ වහන්සේට වන්දනා කර ගන්නම් කියලා සිහිපත් කළා. ඒ විතරක් නෙමෙයි සුවර්ණ රාසි සංකාසං ස්වාමීනි රන් රසක් වගේ බබලන රන් කඳක් වගේ බබලන ඔබ වහන්සේගේ සිරුර මට පෙන්වන්න ස්වාමීනි. ලෝකනායකයාණන් වහන්සේ ඔබ වහන්සේගේ සිරුර මම මනාව පිරික්සල මනාව පරාමර්ශනය කරලා මනාව දැකලම මේ නිවන් යන ගමන වඩින්නම් ස්වාමීනි. ආයිත් සැරයක් මට ඔබ වහන්සේව දකින්න වෙන්නේ නෑනේ ස්වාමීනි කියලා කිව්වා. ආශ්චර්යයක් පින්වත්නි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙතිසක් මහා පුරුෂ ලක්ෂණයෙන් යුක්ත මනාව වූ පැහැයෙන් අලංකෘත වෙච්ච සන්ධ්‍යා වලාවකින් නික්මුණු තරුණ සූර්යයා වගේ වෙච්ච තමන්ගේ ශ්‍රී ශරීරය තමන්ගේ සුළු මවට පේන්න සලස්වා පින්වත්නි. ඉනික් බිතිව පිපුණු පියුමක් මෙන් බබලන තරුණ සූර්යාමින් ප්‍රභාවවත් වූ නොයෙකුත් චක්‍ර ලකුණෙන් යුක්ත පාදතලෙහි මහා ප්‍රජාපතිය නළල තියාගෙන ඉඹගෙන වන්දනා කරනවා මගේ පින්වත්නි. පනමාමි නරාදිච්ච ආදිච්ච කුලකේතුගං ස්වාමීනි මේ ඔක්කාක වංශයට මේ සූර්ය වංශයට දජයක් වගේ වෙච්ච නර ශ්‍රේෂ්ඨයාණන් වහන්සේ වන්දනා කරමි. මේ කරන වන්දනාවෙන් මතු නැවත වාරයක් මට මෙවැනි මරණයක් නම් වෙන්නේ නෑ ස්වාමීනි මං ඔබ වහන්සේට නිතර පැවිද්ද ඉල්ලලා කරදර කරා ස්වාමීනි. මගේ අතින් යම් වරදක් වුණා නම් ස්වාමීනි මට සමාව ලබා දෙන්න ස්වාමීනි මං හිතලා කරපු දෙයක් නම් නෑ ස්වාමීනි.
ස්ත්‍රීන්ගේ බොහෝම වැරදි සහිතයි කියලා ස්වාමීනි ඔබ වහන්සේගේ දේශනාවෙන් තියෙනවා. ස්වාමීනි මගේ කිසියම් දෝෂයක් වෙත්නම් ස්වාමීනි මට ඒකට සමා කරනසේක්වා ස්වාමීනි කියලා මගේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගෙන් සමාව භජනය කරනවා. බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. ප්‍රජාපතිය වැරදි නැති කල සමාව කොමටද සුවසේ පිරිනිවන් වඩින්න ඔබගේ සැපය ඔබම දන්නවා කියලා සිහිපත් කළා. මේ වෙලාවේ මහරහත් භාවයට පත් වෙලා හිටිය මහා ප්‍රජාපති ගෞතමී මහරහත් මෙහෙණින් වහන්සේගේ ගිහි කල පුතණුවන් වෙච්ච නන්ද උතුමන් වහන්සේ මුණුබුරා බවට පත්වෙච්ච රාහුල උතුමන් වහන්සේ මහරහත් භාවයට පත් වෙලා හිටිය නිසා පර්වත දෙකක් සැලවෙන්නේ නැතුව ඉන්නවා වගේ මේ මහා උත්තමාවියගේ පරිනිර්වාණය ඉස්සරහා අකම්පිතව හිටියත් එතෙක් සෝවාන් ඵලයට විතරක් පත් වෙලා හිටිය ආනන්ද මේ මහා උතුමන් වහන්සේ නම් මහා අයියන් කඳුළු සලන්නට ගත්තා. පුතේ ප්‍රජාපතිය සිහිපත් කරනවා ඔබ නිසා තමයි පුතේ අපිට පැවිද්ද ලැබුණේ. ඔබ නිසා තමයි පුතේ අපිට මේ නිර්වාණය කියන එක ලැබුණේ. බුද්ධ ශාසන පාලකයන්න් වහන්සේ බඳ වූ ඔබ වහන්සේව මේ දකින්නේ. අන්තිම පාරටයි මගේ පුතේ. යම් කිසි තැනකට ගියාට පස්සේ ආයි එන්න ලැබෙන්නේ නැද්ද? නුඹේ ගිහි කල මේ මෑණියන් අන්න ඒ ෂේම භූමියට පිය නගනවා මගේ පුතේ. සංසාර ජීවිතේ අපි කොච්චර ළඟින් හිටියත් කොච්චර ඇසුරු කරත් මේ නුඹගේ අවසාන දර්ශනයයි කියලා සිහිපත් කළා. ආනන්ද ස්වාමීන් වහන්සේගේ කඳුළු මැද මහා ප්‍රජාපතිය ගිහිල්ලා පරිනිර්වාණයට පත් වුණා කියලා සිහිපත් කළා. පින්වත්නි ඔබ බලන්න අම්මා කෙනෙක් විදිහට යම් දරුවෙක්ගෙන් මේ ජීවිතේ ඔබ යමක් බලාපොරොත්තු වෙනවා නම් ඔබ මේ බලාපොරොත්තු වෙන්නේ කොයිතරම් පටු දෙයක්ද කොයිතරම් පුංචි දෙයක්ද. කාම සම්පත් එක්ක වැටිලා ඒ කාම සම්පත් පස්සේ දුවන ජීවිතයක් බලාපොරොත්තු වෙන ඔබ ඔබේ සසර ජීවිතේ අසරණ වෙන්න යනවා කියන එක දන්නේ නැතුව ඔබේ සසර ජීවිතේ දුක් විඳින්න වෙනවා කියන එක දන්නේ නැතුව මේ දරුවෝ මැත්තේ වැටිලා සමහරක් පිට ඔබව සසරට ඇදගෙන යන්න ආපු දරුවෝ වෙන්න ඇති. ඔබව සංසාරේ දුක් විඳවන්න ආපු ඔබේ සාංශාරික හතුරෙක් වෙන්න ඇති මගේ පින්වත්නි. ඔබ ළඟ ඉන්නවා නම් එහෙම දරුවෝ ඒ සාංශාරික හතුරු මගේ පින්වත්නි. සාංශාරික හතුරු බොහෝ ඈතවල් වල උපදින්නේ නැහැ මගේ රත්තරන් පින්වත්නි. ඔබ දන්නවා අජාසත් බිම්බිසාර රජුගෙන් පලිගන්න බිම්බිසාර රජුගෙම පුතෙක් වෙලා විතරයි ආවේ. මොකද කවදාවත් පිට කෙනෙක්ට අපිට කරන්න පුළුවන් හානිය හරිම පොඩ්ඩයි මගේ පින්වත්නි. ළඟ ඉන්න අම්මට ළඟ ඉන්න තාත්තට ළඟ ඉන්න දරුවෝ ඒගොල්ලෝ තමයි අපිව මේ සංසාර ජීවිතේ අතරමං කරන්නේ. මේ තරම් අතහරින්න බණ ටික ඇහිලා තියෙන වෙලාවේ මේ තරම් නෙක්ඛම්මයට හිතබර වෙලා තියෙන වෙලාවේ මේ තරම් සොඳුරු ධර්ම කාරණා ඇහෙන වෙලාවේ තවමත් ඔබ ඔබේ පෞල් පිටින්ම සංසාර ජීවිතය අතරමං වෙන පැත්තට නම් යන්නේ. අපි මේ බණ කියන එක තේරුමුකුත් නෑ මගේ පින්වත්නි. ඔබ මේ බණ අහන එක තේරුමුකුත් නෑ මගේ පින්වත්නි. මේ වෙලාවේ මෙච්චර බණ ඇහෙන වෙලාවේ ඔබ මේක අතහැර ගන්න දඟලන්නේ නැත්තම් පින්වත්නි මේ දරුවෝ දිහා බලන්න තමන්ව සංසාර ජීවිතය අතරමං කරන්න ආපු දරුවෝ කියලා. අම්මලා දිහා බලන්න තමන්ව සංසාර ජීවිතය අතරමං කරන්න ආපු අම්මලා කියලා. තාත්තලා දිහා බලන්න තමන්ව සංසාරේ අතරමං කරන්න ආපු තාත්තලා කියලා. පින්වත්නි මුරණ්ඩු වෙන්න කියනවා නෙමෙයි. නමුත් වීරය කරන්න කැමැත්ත ඇති කරගන්න රට්ටපාල මහරහතන් වහන්සේගේ ගිහි කාලේ මතක් වෙනවා. රට්ටපාල කුමාරයාට අම්මලා මහාන වෙන්න දුන්නේ නෑ මගේ පින්වත්නි. රට්ටපාලට අම්මලට විරුද්ධව මහාන වෙන්න පුළුවන් කමක් තිබෙත් නැති නිසා රට්ටපාල තමන් වහන්සේ කෑම බීම එක නවත්තලා ගේ මැද්ද සාලි ඉඳගත්තයි කියලා සිහිපත් කරනවා. මට මහාන වෙන්න අවසර දෙනකම් මං බත් කටක්වත් කන්නේ නෑ කියලා සිහිපත් කරා. යාළුවෝ ඇවිල්ලා ඇවටිලි කරා. අම්මලා තාත්තා යාළුවෝ ගෙන්නුවා. අම්මලා තාත්තලා ලස්සන භාර්යාවෝ ගෙන්නුවා. හැබැයි කිසිම කෙනෙකුට රට්ටපාල කුමාරයාගේ හිත වෙනස් කරන්න පුළුවන් කමක් ලැබුණේ නෑ. අම්මේ මහාන නොකළොත්නම් බත් කටක්වත් කන්නේ නෑ. නොකා නොබී මිය දෙනවයි කියලා පින්වත්නි අදිෂ්ඨානියෙන් ගේ මැද්ද ඉඳගත්ත නිසා අවසානයේදී රට්ටපාල මහරහතන් වහන්සේ නමින් මහරහත් උතුමන් වහන්සේ නමක් ස්කන්ධ නිරෝධයට පත් වුණා කියලා සිහිපත් කරනවා. එක්තරා විදිහකට අද අපේ ඉන්න අහිංසක රත්තරන් අම්මලට මේවා ගැන දැනුමක් නැහැ. එක්තරා විදිහකට අද අපේ ඉන්න රත්තරන් අම්මලට මේවා ගැන අවබෝධයක් නැහැ. මගේ පුතේ, පින්වත් අම්මේ, පින්වත් තාත්තේ, ඔබ මේ සසරේ අතරමං වෙන්න ආපු කෙනෙක් නෙමෙයි. ඔබ මේ සසරෙන් එතර වෙන්න ආපු කෙනෙක්. එනිසා ඔබ යම්සේ පුතුන් පතනවා නම් ප්‍රාර්ථනා කරන්න මේ ධර්මතාවයන් අවබෝධ කරගෙන මටත් මේ ධර්මතාවයන් අවබෝධ කරලා දෙන රත්තරන් පුතෙක් ලැබේවා. මේ ධර්මතාවයන් අවබෝධ කරගෙන ඒ ධර්මතාවයන් අපිටත් වටහලා දෙන රත්තරන් දුවෙක් ලැබේවා.
කියලා පින්වත්නි මේ වගේ නිකලස් උත්තමාවියකගේ හිතේ නැගිච්ච සැනසීම බලන්න පින්වත්නි ඔබට තියෙනවද අද මේ ප්‍රජාපතිලා වින්ද සැප බුදු කෙනෙක්ගේ කකුල් දෙක අල්ලගෙන වැඳලා ස්වාමීනි නැවත නොයන ගමනක් යන්නේ මිහි මේ දුක්ඛ ස්කන්ධයක් වූ පංචස්කන්ධයෙන් මිදෙන්නට නියම කාලය මට උදා වෙලා තියෙනවායි කියලා ප්‍රජාපති ගෞතමිය තමන්ගේ ජීවිතේ මරණයටපත් උනේ පින්වත්නි හිතන්න එපා මේ ප්‍රජාපතිය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ස්නේහයක් තිබ්බේ නැහැ කියලා. එක දවසක් මගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරද්දී කිවිසුමක් යනවා. ඒ කිවිසුමට අනුකම්පාවෙන් ආශිර්වාද කරන ප්‍රජාපති දැන් අපේ කාලෙත් කවුරු හරි කිවිසුමක් කරියාම ආයි බොහෝ වේවා කියන එකක් මේවා කොහින්ද ආවේ මේ කාවේ පින්වත්නි ප්‍රජාපතියගෙන් තමයි මේක පටන් ගත්තයි කියන එක ශාසන ඉතිහාසයේ සිහිපත් වෙන්නේ. මේ කිවිසීම සිද්ධ කරද්දී මහා ප්‍රජාපතිය මගේ වීරයාණන් වහන්සේ බොහෝ කාලයක් ජීවත් වෙන්න ආයු බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරා. මහා මුනීන් වහන්සේ කාලයක් වැඩ සිටිනු මැනවි කියලා සිහිපත් කළා. සියලු ලෝකෙට වැඩ පිණිස අජරාමර හෙවත් ජරා මරණ නැති කෙනෙක් වනු මැනවයි කියලා. කිසිම දවසක පිරිනිවෙන්න එපා කියලා සිහිපත් කරනකොටයි බුදුරජාණන් වහන්සේ ගෞතමිය ඒ විදිහට බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න එපා ගෞතමිය. ජරා මරණ දෙක කොයි කාටත් පොදුයි කියලා මේ අම්මලා පුතාලා අතර ඇතිවෙච්ච සොඳුරු කල්පනාව බලන්න. අම්මලා පුතාලා අතර ඇතිවෙච්ච සොඳුරු සාකච්ඡාව බලන්න. මෙහෙම අම්මා කෙනෙක් වෙන්න ඔබට පින් ලැබුණොත් මෙහෙම තාත්තා කෙනෙක් වෙන්න ඔබට ලැබුණොත් පින් ඔබේ පුතා බුදු පුතෙක් වුණොත් ඔබේ දුව බුදු දුවක් වුණොත් මගේ පින්වත්නි කොයිසා සැනසීමක් සංසාර ජීවිතේ ගෙවාගෙන ඉන්න ඔබට කොයිතරම් පිළිසරණක් සංසාර ජීවිතේ ගෙවාගෙන ඉන්න ඔබට කොයිතරම් රැකවරණයක් සංසාර ජීවිතේ ගෙවාගෙන ඉන්න ඔබට තියෙයිද මගේ පින්වත්නි මේ දරුව මල්ලු නිසා සසර ජීවිතේ හැමදාමත් අතරමං වෙවි ආපු ඔබ මේ ඒකාත්ම භාවයක් ගෙවා ගන්න බැඳීම් වලට වහල් වෙලා මේ සංසාර ජීවිතේම නරක කරගත්තොත් මේ සංසාර ජීවිතේම දුකක් කරගත්තොත් කවුද ඔබට පිටට පිළිසරණ තින්නේ ඔබට මතක් වෙන්නේ නැද්ද කිසා ගෞතමී හොඳ වෙලාවටනේ කිසා ගෞතමියගේ දරුවා මැරිලා වැටුනේ කිසා ගෞතමියගේ දරුවා මැරුණ නැත්තම් කිසා ගෞතමිය අදටත් සංසාරේ දරුවෝ පෝෂණය කරන අම්මා කෙනෙක් හැබැයි කිසා ගෞතමී තමන්ගේ දරුවගෙන් ඉගෙනගත්තු පාඩම බලන්න කිසා ගෞතමී තමන්ගේ දරුවා මැරිච්ච වෙලාවේ මේ සංසාරයේ පිළිබඳව දැකලා මේ සංසාරයේ පිළිබඳව දැනගෙන මේ සංසාරයෙන් එතර වෙන්නම තමන්ගේ දරුවගේ මරණය පාදක කරගත්තනේ මගේ පින්වත්නි පටාචාරාව දිහා බලන්න පටාචාරාවගේ පවුලේ අයව හොඳ වෙලාවට නේද ගඟේ ගහගෙන ගියේ හොඳ වෙලාවට නේද දරුවව උගුස්සෙක් දැහැගෙන ගියේ පින්වත්නි මේ ඛේදජනක අවස්ථාවට හොඳ වැඩේ කියනවා නෙමෙයි නමුත් එහෙම නොවුනා නම් අද පටාචාරාවක් නැහැ කුමාර කශ්‍යප මාතාව බලන්න කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ ළඟට ඇවිල්ලා අවුරුදු ගාණක් කිරි එරි කුමාර කශ්‍යප මහරහතන් වහන්සේ ගැන කල්පනා කරමින් සංසාර ජීවිතේ ප්‍රමාද වුණා මගේ පුතාව දකින්න බැරි වෙයිද මගේ පුතාව දකින්න බැරි වෙයිද කියලා අවුරුදු ගානකට පස්සේ කුමාර කශ්‍යප මහරහතන් වහන්සේව දකිද්දී පුත්‍ර ප්‍රේමය නිසා තමන්ගේ චීවර පොට පෑගි දුව පින්වත්නි ගිහිල්ලා දුවගෙන ගිහිල්ලා අතින් අල්ලගත්තයි කියලා සිහිපත් කරනවා කුමාර කශ්‍යප මහරහතන් වහන්සේ අහනවා අවුරුදු ගානක් ගිහිල්ලත් තාමත් ඔය පුත්‍ර ස්නේහය කියන එක ලෝභය කියන එක දුරුුනේ නැද්ද තාමත් පුතේ කියාගෙන පස්සෙන් එන්නේයි කියලා සිහිපත් කළා කුමාර කශ්‍යප මාතාව පියවර ගණනක් පස්සට විසික්ුණා කල්පනාවක් ඇති කරගත්ත දෙයියනේ මගේ පුතා මේ මහාන වෙලා මෙච්චර පොඩි කාලයකින් මා කෙරෙහි තෘෂ්ණාව මෙහෙම අඩු කරගත්තනම් මම මේ මොනවද කරන්නේ කියලා කල්පනා කළා සසර ජීවිතේ පිළිබඳව කල්පනා කළා සංසාර ජීවිතෙ මිදිලා ගියා පින්වත්නි ඔබට ඔබව වඩාගෙන ඔබව හුරතල් කරන ඔබව ඉඹින ඔබට රූපවාහිනිය පෙන්නන ඔබට දුරකථනයක් ගෙනල්ලා දෙන ඔබව කාමවස්තු පස්සේ දුවවන දරුවෙක් ඉන්නවා නම් මතක තියාගන්න ඒ දරුවා ඔබට සැබෑ යුතුයකම කරන දරුවෙක් නෙමෙයි හැබැයි යම් පුතෙක් ඔබ තනි අම්මා වෙන්නේ නැති පින්වත්නි අපේ අම්මලා තනියෙන් තමයි ජීවත් වෙන්නේ අපිත් පැවිද්දටපත් වුණා තමයි හැබැයි අපි දකිනවා අපිට අපේ අම්මලට ඇහැ කන නාසය දිව ශරීරය පිනවන්න වස්තුන් ගිහිල්ලා දෙන්න බෑ අපේ අම්මලට නිතර උපන්දින වලට සුබ පතන්නයි ඒගොල්ලත් එක්ක වැටිලා මගේ පුතාය කියලා පේන්න මාන්නෙන් ඇවිදින්නයි අපේ අම්මලට දරුවෝ නැති වුණාට තමන්ගේ පුතා බුදු පුතෙක් කියලා මතක් වෙන අම්මා අඳිනකොට පළඳිනකොට යනකොට එනකොට කතා කරනකොට ජීවිතේ වෙනස් කරගන්න ඇති මගේ පින්වත්නි මරණ මොහොතේ අයට පුදුම පිළිසරණක් තියෙනවා මගේ පුතා බුදු පුතෙක් කියලා මගේ පින්වත්නි කිසිම දවසක සංසාර ජීවිතේ වර්ධින එකක් නැහැ අමාරුවෙන් හදපු දරුවව ශාසනයට දායාද කරපු පිණින් මගේ පින්වත්නි ඔබ හිතන්න දරුවෙක්ගෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ කාම සැපයද සැබෑ සැපයද කියලා කිසිම වෙලාවක භෞතික සම්පත් වලින් බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා
අම්මව වම් කරේ තියාගෙන තාත්තව දකුණු කරේ තියාගෙන අවුරුදු 100ක් බිමින් නොතිය අවුරුදු 100 ගණනක් අප උපස්ථාන කළොත් කැතකුණු වත ගාලා ඒත් අම්මගේ තාත්තගේ ණය ගෙවා ගන්න බැරි වුණා කියලා සිහිපත් කරනවා. හැබැයි යම් දරුවෙක් Tamanගේ අම්මව චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිහිටියවනම් යම් දරුවෙක් Tamanගේ අම්මට මේ ධර්මලාභය ලබා දුන්නා නම් මීට කලින් බණ නොහාපු අම්මලා දැන් බණ අහනවා නම් මීට කලින් බණ කතා නොකරපු අම්මලා දැන් බණ කතා කරනවා නම් මීට කලින් සිල් නොගත් අම්මලා දැන් සිල් ගන්නවා නම් මීට කලින් ධර්ම මනසිකාර්ය නොකළ අම්මලා Tamanගේ දැන් ධර්ම මනසිකාර්ය කරනවා නම් එහෙම තාත්තෙක් ඔබට ඉන්නවා නම් මෙච්චර කාලයක් ධර්ම මාර්ගය අතරමං වෙලා සංසාර ජීවිතේ පෝෂණය කරමින් ගිය තාත්තව ඔබ ධර්ම මාර්ගයට ඇදලා දැම්මනම් මගේ පුතේ ඔබ මේ අම්මගේ තාත්තගේ ණය ගෙවපු කෙනෙක් බවට පත් වෙනවා. ආයිච්චරයක් ඒ අම්මලගේ තාත්තලගේ ණය ගෙවන්න අපිව හැදුවනේ කියලා තැවි ඉන්න එපා. ඔබ ධර්මය අවබෝධ කෙරෙව්වනම් ඔබ අම්මගේ තාත්තගේ ණය ගෙවල ඉවර වෙච්ච කෙනෙක්. හැබැයි ඔබ තාමත් ඔබේ අම්මට කාම සැපේ නම් දෙන්නේ. ඔබ තාමත් ඔබේ අම්මට කම් සැප එක්ක නම් සතුටු වෙන්න කියලා දෙන්නේ. ඔබ කොයි තරම් කම් සැප දුන්නත් රම්මි සුරම්මි සුබ මාලිගා හදලා මන්දහතු රජතුමා වගේ කම් සැප දුන්නත් රම්මි සුරම්මි සුබ මාලිගා හදලා කම් සැප දුන්නත් මන්දහතු රජතුමා තමන්ගේ අම්මට කම් සැපේ දුන්නා වගේ දුන්නත් ඒ අම්මලා භව සාගරේ ඇලෙන නිසා භව සාගරේ මුලා වෙන නිසා ඒ අම්මලට නිසිපිලිසරණක් නම් සංසාර ජීවිතේ නැති බව හොඳට මතක තියාගන්න මගේ රත්තරන් පිංගත්නි. ජීවිතේ කියන එක හරි පුදුමයි. ජීවිතේ කියන එකට අවස්ථා දෙකක් නෑ. අපි මං හැමදේම කියන කතාවක් මේ ජීවිතේ වැටි නැගිටින්න තරම් කාලයක් අපිට නෑ. නැගිටින එක නැගිටින්න හරියට ආපහු වැටෙන්නේ නැති වෙන්න. තමන්ගේ දුවගේ පුතාගේ ජීවිතය ගැන තමන්ගේ අම්මගේ තාත්තගේ ජීවිතය ගැන ඕනවට වඩා තදබල තීරණ තමන් විසින් ගන්න යන්න එපා මගේ පින්වත්නි. ඒගොල්ලෝ විඳින වේදනාවට අපිට දුක් වෙන්න විතරයි පුළුවන්. ඒගොල්ලෝ විඳින වේදනාව අපිට කවදාවත් හුවමාරු කරගන්න බෑ. දුවෙක්ට පුතෙක්ට උණක් හැදුනහම හෙම්බිරිස්සාවක් හැදුනහම අපිට ඒක දිහා බලලා දුක් වෙනවා විතරයි නේද කරන්න පුළුවන්. කවදාවත් ඒ අහිංසක රත්තරන් දරුවගේ වේදනාව ඔබට ගන්න පුළුවන්ද? මේ පේන්න තියෙන මේ ජීවිතේවත් ඒ ඇත්තන්ගේ වේදනාව අපිට ගන්න බැරි නම් සංසාර ජීවිතයට ගිහිල්ලා සංසාර ජීවිතේ නිරිසත්වෙක් වෙලා තිරිසනෙක් වෙලා ප්‍රේතෙක් වෙලා සංසාර ජීවිතේ දුක් විඳිනකොට ඔබ කොහොමද මගේ රත්තරන් පින්වත්නි ඒ දරුවට පිට වෙන්නේ? ඔබ හිතාදාගන්න මෙහි ඉඳන් පාංශකෝලයක් දුන්නට සිවුරක් දුන්නට ස්වාමීන් වහන්සේලාට පැන් ටිකක් පූජා කරලා පින් අනුමෝදන් කරාට මරණ හැම සත්වයාටම පින් අනුමෝදන් වෙන්න බෑ. පරදත්තෝපජීවී කියන ප්‍රේතාත්ම භාවයට ගියොත් විතරයි පින් ගන්න පුළුවන් ප්‍රේතාත්මයක් බවට පත් වෙන්නේ. නැත්තම් තිරසනෙක් වෙලා අපායේ නිර්සතෙක් වෙලා දුක් විඳින්න වුණොත් කිසිම ලෙසකින් මගේ රත්තරන් පින්වත්නි ඔබ මෙහි ඉඳන් පින්කම් කළා කියලා ඒ ඇත්තන්ට පින් අනුමෝදන් වෙන්නේ නැහැ. ඒ ඇත්ත ගොළු බෙල්ල වෙලා හරක් වෙලා කටු කඩාගෙන ජීවිතේ දුක් විඳගෙන ජීවත් වෙන්න වෙනවාම මිසක් ජීවිතෙන් ඊතර වීමක් නම් ලබන්නේ නැහැ මගේ පින්වත්නි. එනිසා ප්‍රාර්ථනා කරන්න අදිෂ්ඨාන කරන්න මගේ පින්වත්නි මේ කෙලස් 1000 ගණනකින් දුක් විඳින මේ ජීවිතවල ඒ කෙලස් පෝෂණය කරන්න අවශ්‍ය කාම සම්පත්තීන් එකතු කර දෙන්නද මම මේ බුද්ධ ශාසනයට ආවේ. මේ බුද්ධ ශාසනයේ මිනිසත් බවක් ලැබුණේ. නැත්තම් මම මේකෙන් ඊතර වෙලා යනවද? මගේ පුතා සුජාත පුත්‍රයෙක් බවට පත් කරලා අතිජාත පුත්‍රයෙක් බවට පත් කරලා ධර්ම අවබෝධය වෙන පැත්තකට හදනවා මිසක් කෙලස් ගින්නෙහි අතරමං කරලා කෙලස් ගින්නෙහි යට කරලා පින්වත්නි සමහරක් විට මේක කියනකොට ඔබට දරා ගන්න බැරුව ඇති. පින්වත්නි මේක දුෂ්කරයි අපි දන්නවා. මේක හරිම අමාරුයි. අපිත් පැවිදුනේ අපේ දෙමව්පියන්ගේ කඳුළු මැද. අපිත් පැවිදුනේ අපේ දෙමව්පියන්ගේ සහෝදර සහෝදරියන්ගේ සමහරක් විට දැඩි විරෝධතා මැද. හැබැයි අද ඔවුන් තරම් සතුටු වෙන අය නැහැ. අද ඔවුනුත් පැවිදි වෙන්න ප්‍රාර්ථනා කරන තරම් ඔවුන්ගේ සිත් වෙනස් වෙලා මගේ පින්වත්නි කඳුළු මැද තමයි ඥාති හඬද්දි අම්මලා තාත්තලා හඬද්දි තමයි ප්‍රවෘජහ භූමියට කොයි කාටත් එන්න උනේ. සිද්ධාර්ථ කුමාරයා වුණත් තනියම රෑමෙද්දි චන්නවත් එකතු කරගෙන ආවේ. අම්මලා තාත්තලා මේක නොදැන හිටියා නෙමෙයි. හැබැයි අම්මලා තාත්තලා ඇඬුවොත් යශෝදරාව ඇඬුවොත් මේ ගමන යන්න වෙන්නේ නැහැ කියලා මේ බුදු වෙන්න පාරමී පුරපු උත්තමාවියෝ බුදුවරුන්ට මව්පියන් වෙන්න පාරමී පුරපු උත්තමාවියෝ පවා කවදා හරි බුදු කෙනෙකුට අම්මෙක් වෙනවය. කවදා හරි බුදු කෙනෙකුට තාත්තෙක් වෙනවය. කවදා හරි බුදු කෙනෙකුට භාර්යාවක් බෝසත් කාලී වෙනවයයි කියලා කල්පනා කරගෙන ඇවිල්ලත් පුතා මහ නෙවෙයි කියලා වයසට ගිය මිනිස්සු නුවරින් අයින් කරා නම් පුතා මහ නෙවෙයි කියලා ලෙඩ වෙච්ච මිනිස්සු නුවරින් අයින් කරා නම් ඔබේ අම්මත් තාත්තත් මේක අයින් කරන එක අහන්න දෙයක් නැහැ.
බුදු වෙන්න පාරමී පුරුපු උත්තමයන් වහන්සේගේ අම්මයි තාත්තයි තමන්ගේ පුතාව ගිහිගෙදර රඳව ගන්නයි කල්පනා කළේ. එනිසා ඔබේ අම්මයි තාත්තයි ගැන අරුමයක් නෙමෙයි. හැබැයි මගේ රත්තරන් අම්මේ තාත්තේ අඥාන වෙන්න එපා. හැඟීම් වලට වහල් වෙන්න එපා. සංසාර ජීවිතේ දරුවෝ අතරමං වෙයි. සංසාර ජීවිතේ ඔබ අතරමං වෙයි. එනිසා දුෂ්කර නමුත් ඍජු තීරණයක් ගන්න. සංසාර ජීවිතේ හරිම භයානකයි මගේ පින්වත්නි. එක වෙලාවක අම්මා කෙනෙක් වෙලා උපදිනවා. තව වෙලාවක ඔහුගේම භාර්යාව වෙලා උපදිනවා. තව වෙලාවක ඔහුගේම නැගණිය වෙලා උපදිනවා. තව වෙලාවක ඔහුගේම ආච්චි අම්මා වෙලා වෙන්න උපදිනවා. මෙලෙස පින්වත්නි, ඇත්ත නොදැන, ඇත්ත නොලැබ, ඇත්ත නොදැක මේ වගේ භයානක සංසාරයක්, මේ වගේ දුක්ඛිත සංසාරයක් ගත කරගෙන එද්දී අපිට පිහිටට පවතින්නේ, අපිට පිළිසරණව පවතින්නේ කියලා හොඳට කල්පනා කරන්න. මේ ප්‍රජාපති දෙවියගේ ජීවිත කතාව දිහා බලන්න. බුදු පුතෙක් ලෝකයට බිහි කරපු මේ උත්තමාවිය අවසානයේදී මිය දෙන්න පින්වත්නි ප්‍රථම ධානයට සමවැදිලා, ဒုတိ ය ධානයට සමවැදිලා, තෘතිය ධානයට සමවැදිලා, චතුර්ථ ධානයට සමවැදිලා ආකාසානං ඡායතනය, විඥානං ඡායතනය, ආකින්චඤ්ඤායතනය, නේව සංඥා නා සංඥායතනයට පිළිවෙලින් සමවැදිලා, ප්‍රතිලෝම අනුලෝම වශයෙන් ධාන වලට සමවැදිලා, තෙල් රහිත වුණු පහන් දැල්ලක් නිවිල යනවා වගේ මේ ලෝකයේ ස්කන්ධ අතහැරලා දාලා දිර දිරා යන රූපස්කන්ධය විතරක් ලෝකේ තවත් ටික කාලයකට ශේෂ කරලා විඥානී නිරෝධින් පත්වෙන නිර්වාණයට පත් වුණා කියලා සිහිපත් කරනවා. අහසින් මල් වැසි වැටුණා. දෙවියන්ගේ බෙරහඬ නාද වෙන්න පටන් ගත්තා. දෙවියන් හඬන්න පටන් ගත්තා. අඩුම සිහිපත් කරනවා කම්පිතෝ මේරු රාජාපි රංග මජ්ජේ යතා නටෝ. හරියට රංග මඩලක මැද නටන නළුවෙක් කම්පා වෙනවා වගේ මහා මේරු පර්වතයත් කම්පා වුණා කියලා සිහිපත් කරනවා. සාගරය බොහෝම බගෑපත් හඬ නගමින් තමයි රැලි නගන්න පටන් ගත්තේ කියලා සිහිපත් කරනවා. අනේ සත්වයෝ නම් පින්වත්නි, වියෝගයේ කෙලවර කොටගෙන පවතිනවාය. සියලු සංස්කාරයෝ අනිත්‍යය, සියලු ජීවිත මරණයෙන් කෙලවර වන්නේය. ජීවිතය නම් අහෝ අසාරය කියලා හොඳට කල්පනා කරලා මේ ජීවිතෙන් ඈතර වෙන පැත්තකට, මේ ජීවිතෙන් ගැලවෙන පැත්තකට, මේ ජීවිතෙන් සමුගන්න පැත්තකට, මේ සංසාර ජීවිතෙන් මිදෙන පැත්තකට තමන්ගේ හිත සකස් කරගන්න. මේ බුද්ධ ශාසනය ලැබිච්ච අම්මා තාත්තා කල්යාණ මිත්‍රයෝ දරුවෝ කොමත් එක්ක එකතු වෙලා කල්පනා කරන්න, උත්සාහ කරන්න. ඔබට නිසක පිළිසරණක් මේ බුද්ධ ශාසනයෙන් ලැබේවි. මේ ප්‍රජාපති ගෞතමී දේවියගේ පරිනිර්වාණය පින්වත්නි, බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ධර්මය දරාගෙන හිටපු මහා සාගරය වගේ දරාගෙන හිටපු ආනන්දතුමන් වහන්සේට සිහිපත් කරනවා. ආනන්ද ගිහිල්ලා භික්ෂුන් වහන්සේලාට කියන්න මගේ අම්මා පිරිණිවුණයි කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ ගොත ගහන හඬින් කඳුළු පිරුණු වැස් වලින් භික්ෂුන් වහන්සේලාට මතක් කරනවා. භික්ෂුන් වහන්සේලා මාගේ වචනය අහන්න. යම් අම්මා කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ අන්තිම ශරීරය උත්සාහයෙන් වර්ධනය කළාද, උත්සාහයෙන් පෝෂණය කළාද, ඒ මහා ප්‍රජාපති ගෞතමිය, ඒ මහා ප්‍රජාපති ගෞතමී හිරු උදාවන කල්ලි නිෂ්ප්‍රභාවන තාරකාවක් වගේ පරිනිර්වාණයට වැඩම කළා භික්ෂුන් වහන්සේලා. බුද්ධ මාතාව යන නාමය විතරයි ඇය තබාගෙන ගියේ. යම් තැනකද ඇයගේ නැවත බුදුරජාණන් වහන්සේටවත් දකින්න බැරි ස්කන්ධ පරිනිර්වාණයකට ඇය පත් වුණා මගේ ස්වාමින් වහන්සේලා. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව ඇත්නම්, යම් කෙනෙක් මහා මුනින්ද්‍රයන් වහන්සේ පිළිබඳව ඉවසීම ඇත්නම්, ඒ තථාගත මහා මුනින්ද්‍රයන් වහන්සේගේ බුද්ධ මාතාව කෙරෙහි සත්කාර උපකාර කෙරේවා කියලා ආරාධනා කළා. බොහෝ මහරහතන් වහන්සේලා මේ පරිනිර්වාණ මංචකය ගාවට එද්දී මහා ප්‍රජාපති ගෞතමියත් සමගම පැවිද්දට පත් වූ 500ක් භික්ෂුණීන් වහන්සේලාත් මහරහත් භාවයට පත් වෙලා. පින්වත්නි, මහරහත් භික්ෂුණීන් වහන්සේලාගේ මරණ 500ක් එක තැනක පින්වත්නි සිහිපත් කරලා තියෙනවා. මහරහත් භික්ෂුණීන් වහන්සේලාගේ මරණ 500ක් එක තැනක තැන්පත් කරලා තියෙනවා. අහස්තලය සම්පූර්ණයෙන්ම වියනකින් වැහුවයි කියලා සිහිපත් කරනවා. දෙවිවරු, බ්‍රහ්ම රාජවරු, විශ්වකර්ම දේව පුත්‍රයා විසින් ඇවිල්ලා මේ මහරහත් උතුමන් වහන්සේලාගේ අවසාන දේහයන් වලට සත්කාර උපකාර කරනවා. පින්වත්නි, අඩුම සිහිපත් කරනවා. සූර්ය අහසට එනවා, චන්ද්‍රය අහසට එනවා, තාරකාවෝ දිලිසෙනවා. හිරු හරියටම අහස මැදේ පිහිටලා තිබ්බත් සඳු වගේ කිසිම කෙනෙක් වෙදා දවසේ හිරු රශ්මියෙන් තැව්වේ නැහැ කියලා සිහිපත් කරනවා. මගේ පින්වත්නි, මහා පොළවෙන් උඩට මල් නැග්ගා,
රත්තරන් සිවිවලින් හදපු කූටාගාරයන් වල තමන්ගේ අවසාන රූප දේහය විතරක් තබා පිරිනිවන් වැඩි මේ මහා උත්තමාවියන් වහන්සේලාගේ පරිනිර්වාණ මංචකයත් හරිම ආශ්චර්යයක් මගේ රත්තරන් පින්වත්නි. නාග අසුර බ්‍රහ්ම කියන මේ සෑම කොට්ටාසයක්ම තම තමන්ගේ ශක්තිය පරිදි තම තමන්ගේ බලය පරිදි පිරිනිවියා වූ වැඩමවාගෙන යන බුද්ධ මාතාවගේ දේහයට සත්කාර උපකාර පොදකාර කළා කියලා සිහිපත් කරනවා මගේ පින්වත්නි. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයත් මේ ආශ්චර්ය නම් වෙන්නේ නෑ මගේ පින්වත්නි. මොන ආශ්චර්යද? බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණී බුදුරජාණන් වහන්සේ නෑ, සාරිපුත්‍ර මොග්ගල්ලාන වැනි මේ අග්‍ර ශ්‍රාවකයෝ නෑ. හැබැයි ගෞතමයගේ පරිනිර්වාණය එහෙම වුණේ නෑ. බුදුරජාණන් වහන්සේත් වැඩ හිටියා, සාරිපුත්‍ර මොග්ගල්ලාන වැනි අග්‍ර ශ්‍රාවකයන්න් වහන්සේලාත් වැඩ හිටියා. පින්වත්නි, සුවඳ සුණු ඉහලා චිතකයක් දල්වලා භික්ෂුණීන් වහන්සේලාගේ ශරීර දැව්වා කියලා සිහිපත් කරනවා. මේක දැකලා ආනන්ද ස්වාමීන් වහන්සේ ආයිත් සැරයක් සංවේග උපදවනවා. ගෞතමිය නම් පරිනිර්වාණයට වැඩම කළා. ඒ ගෞතමියගේ සිරුරත් ආදාහනය කළා. අනේ මගේ බුදුරජාණන් වහන්සේ නොබෝ කාලයකින්ම මේ පරිනිර්වාණයට වඩී දෝය කියලා සැකයක් ඇති කරගෙන කල්පනා සාගරයක ගිලිලා ඉන්නවා මගේ පින්වත්නි. බුදුරජාණන් වහන්සේ පුදුමාකාර උදාහරණ වාක්‍යයක් සිහිපත් කරනවා මගේ පින්වත්නි. ආනන්ද බලන්න, ශරීර මාත්‍රේ පමණක් ඉතිරි වුණු මෙතනදී ශරීර මාත්‍රයයි කියලා කිවි 13 වහන්සේලාට පිරිනිවනට වැඩම කළා වූ මගේ මව් පිළිබඳව බුදුරජාණන් වහන්සේට ශෝකයක් හෝ පරිදේවයක් හෝ නැහැ කිව්වා. ඇය අපේ ශෝකයට සුදුසු කෙනෙක් නෙමෙයි. ඇය තරණය කරන ලද සසර සයුරු ඇති කෙනෙක්. ඇය මේ සංසාර ජීවිතයෙන් ඈතර වෙච්ච කෙනෙක්. තැවුල් දුරු කරපු කෙනෙක්. සිසිල් වූ කෙනෙක්. මනවින්ම නිවී ගිය උත්තමාවියක්. පණ්ඩිත කාන්තාවක්. මහා ප්‍රඥ පුතු ප්‍රඥ භික්ෂුණීන් අතරින් චිරරාත්‍රඥ වූ භික්ෂුණීන් වහන්සේය. ඇය බොහෝ ගුණ ඇත්තියක්, බොහෝ ඉරිදී ඇත්තියක්, දිව්‍ය ශ්‍රෝතෙහි වසී වූවෙක්, චේතෝපරිය ඥානෙහි වශී වූවෙක්, පුබ්බේ නිවාසානුස්සති ඥානයෙන් වශී වූවෙක්, දිව්‍ය චක්කුවෙන් වශී වූවෙක්, සියලු ආශ්‍රවයෝ ක්ෂය කරන ලද්දෙක්. ඇයට නැවත ඉපදීමක් නම් නෑ කියලා සිහිපත් කරා. බලන්න පින්වත්නි, කොයි පුතෙක්ද තමන්ගේ අම්මගේ මරණින් මත්තේ තමන්ගේ අම්මගේ මරණය ගැන මෙහෙම උදම් මනන පුතෙක් අද ඉන්නවද? අනේ අම්මේ, ඇයි අපිව දාලා ගියේ කියලා අම්මා මැරෙනකම් කාම වස්තුන් වල මුලා කරවලා මැරුණට පස්සේ ලෝකයට පේන්න හඬනවා විතරයි. ඇත්තටම දුකට හඬනවත් නෙමෙයි මගේ පින්වත්නි. මේ බොහෝ පින්වතුන්ලා හඬන්නෙම බොරුවටමයි. මේ බොහෝ පින්වතුන්ලා හඬන්නෙම ශෝකයටම නෙමෙයි. අනේ අපිව දාලා ගියා කියලා අවසානයේදී මහඬින් බෙරිහන් දීගෙන හඬනවා හැර තමන්ගේ අම්මා ගැන ශෝක නොකරන තත්වයකට හිත හදාගන්න, තමන්ගේ තාත්තා ගැන ශෝක නොකරන තත්වයකට හිත හදාගන්න කාටද අවකාශ ලැබෙන්නේ? කාටද පුළුවන්කම ලැබෙන්නේ? කාටද හිත හයිය කරගන්න පුළුවන්කම ලැබෙන්නේ? මගේ පින්වත්නි, සංසාර ජීවිතේ නම් දුෂ්කරයි, බුද්ධ ශාසනය නම් දුර්ලභයි. මේ වෙලාවේ ඔබේ අම්මා මැරුණට පස්සේ, ඔබේ තාත්තා මැරුණට පස්සේ, ඔබේ අයියා මැරුණට පස්සේ, ඔබේ නංගි මැරුණට පස්සේ, ඔබේ දරුවා මැරුණට පස්සේ, ඔබේ පුතා මැරුණට පස්සේ, ඔබේ දුව මැරුණට පස්සේ, අනේ මගේ දුව, අනේ මගේ පුතා, අනේ මගේ අම්මා, අනේ මගේ අයියා, අනේ මගේ තාත්තා, අනේ මගේ දරුවා, අනේ මගේ දෙමව්පියෝ මාව දාලා ගියා නේද කියලා ශෝක කරන හිස් මිනිස්සෙක් නම් වෙන්න එපා. මගේ අම්මා පිරිනිවෙනටයි වැඩි, මගේ අම්මා චුල්ල සෝතාපන්නෙක් වෙලයි වැඩි, මගේ අම්මා ධර්ම මාර්ගයේ පරිපූර්ණ්‍ය කරන ගමනුයි මැරුණි. මම්මකටද අඬන්නේ? එය අපේ ශෝකයට සුදුසු කෙනෙක් නෙමෙයි කියන බුදු පුතෙක් වෙන්න ඔබට පුළුවන් නම්, නෙමෙයි කියන බුදු දුවක් වෙන්න ඔබට පුළුවන් නම්, නෙමෙයි කියන රත්තරන් අම්මෙක් වෙන්න ඔබට පුළුවන් නම්, නෙමෙයි කියන රත්තරන් තාත්තෙක් වෙන්න ඔබට පුළුවන් නම්, ඔබයි මේ බුද්ධ ශාසනයේ තාත්තා, ඔබයි මේ බුද්ධ ශාසනයේ ඉපදිච්ච අම්මා, ඔබයි මේ බුද්ධ ශාසනයේ ඉපදිච්ච දරුවා. තමන්ගේ අම්මට යුතුයකම කරපු, තමන්ගේ දරුවට යුතුයකම කරපු, තමන්ගේ තාත්තට යුතුයකම කරපු, තමන්ගේ දුවට පුතාට යුතුයකම කරපු අම්මෙක් තාත්තෙක් වෙලා සැනසෙනවද නැත්නම් සසර ජීවිතය අතරමං වෙනවද කියන කාරණාව ඔබ විසින් නැවත මනාව ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි මගේ පින්වත්නි. මේ ඔබට ඒ සඳහා අවස්ථාවයි. මේ උතුම් ධර්ම දේශනාව ඔබ වෙනුවෙන් සිද්ධ කළේම මෙන්න මේ කල්පනාවට ඉඩක් හදලා දෙන්න. අද දවසේ මේ සඳහා ලැබිච්ච කාල වේලාව අවසන් බැවින් මෙතනින් එහාට මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ නැහැ. මගේ පින්වත්නි, ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. මේ රැස් කරගන්නට යෙදුණු ධර්මඥානය, මේ රැස් කරගන්නට යෙදුණු සසර සංවේගය ඔබට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවී යන්නට අවශ්‍ය කරන සුඛ පාරමිතාවක් වේවා.
පාරමී ශක්තියක් වේවා පාරමී දම්පිරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. අවසරයි අපේ හාමුදුරනේ අද ධර්මාසනයෙන් දායකත්වයේ ලබාගත් සදහැවතුන්ගේ නම් සඳහන් කරන්න මතුගම රෝහල පාරේ පදිංචි එල්.එච්. ශ්‍රියානි මහත්මිය ප්‍රධාන දූදරුවන් සහ මුණුබුරු මිනිබිරියන් විසින්. ඔවුන්ගේ ප්‍රාර්ථනාව වන්නේ මීට අවුරුදු 10කට පෙර මිය ගිය ඩිසිලින් ගුරුගේ මෑණියන්ටත් මීට අවුරුදු 30කට පෙර මිය ගිය එල්.එච්. සිරිසේන පියාණන්ටත් පුණ්‍යානුමෝදනා කිරීමයි. ඉතින් දෙමව්පියන්ට පින් අනුමෝදන් කරලා දෙමව්පියන්ගෙන් දරුවන්ට වෙන්න ඕන යුතුයකම නිවැරදිවම මතක් කරලා දුන්නා. ඒ පින ඔබටත් අනුමෝදන් වෙනවා. අනිවාර්යෙන්ම ඔබේ මියගිය අම්මටයි තාත්තටයි අනුමෝදන් වෙලා ඔවුන් හැකිතරම් ඉක්මනින් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිවි. අපි හම්දුරනේ හොඳයි. අද දවසේ විශේෂයෙන්ම ඒ නම් සිහිපත් කළ පින්වත් දරුවන් ඊ타ත්ම ආදර්ශමත් ක්‍රියාවක තමයි නිරත වෙලා තියෙන්නේ. අද බොහෝ දෙනෙක් Tamanගේ දෙමව්පියන් අමතක කරලා දාලා ජීවිතේ නිවන් දකින්න පවා සමහරව හිතනවා. නමුත් මේ මනුෂ්‍ය ගුණ ධර්ම ටිකවත් රඳවා ගන්නේ නැතුව මනුෂ්‍ය ගුණ ධර්ම ඉක්මවපු උත්තරී මනුෂ්‍ය ගුණ ධර්මයක් සාක්ෂාත් කරගන්න කිසිම වෙලාවක පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ දේවල් දැනගෙන දැකගෙන Tamanගේ දෙමව්පියන් වෙනුවෙන් මේ වැනි කැපකිරීමක් කරලා මේ සාංශාරික දුකින් ඈතර වෙන්න බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ උපකාරී වේවා කියන ප්‍රාර්ථනාවෙන් මෙපින්කම් කළ මේ පින්වත් දරුවන්ගේ ප්‍රාර්ථනා පරිදි ඒ දෙමව්පියන්ට ඒ වගේම මේ පින්වත් දරුවන්ට පවුල් ඥාතීත මිත්‍රාදී සෑම දෙනෙක්ටම මේ ගෞතම සම්බුද්ධ ශාසනය මුගුණ පිළිවෙත් පුරාගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ වීමට ප්‍රාර්ථනීය බෝධියකින් නිවී යාමට මේ කුසල් සුඛ පාරමිතාවක් වේවා පාරමී ශක්තියක් වේවා පාරමී දම්පිරේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මං පරන්ති. සිරස FM ධර්මාසනය